දෙපුතේ අපි මේ වෙද්දී තාර්කික පරිපත පිළිබඳව දීර්ඝ වශයෙන් ඔබ සමග සාකච්ඡා කරා. අපි හතරවන පරිච්ඡේදයේදී දැන් සාකච්ඡාට භාජනය කරනවා මේ සංඛ්‍යාංක සංඥා භාවිතයෙන් තිබෙන තාර්කික පරිපත logic gates නැවත ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. ඒ ප්‍රධාන වර්ග දෙක සංයෝජන තර්ක පරිපත combination logic circuit ඊළඟට අනුක්‍රමික තර්ක පරිපත sequential logic circuit විදියට නැවත ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. මොනවද මේ වර්ග දෙක? මේ සංයෝජන තර්ක පරිපත වලට අපි මුලින් ආවහම මේ සංයෝජන තර්ක පරිපත කියලා කියනවා මේ ආකාරයට ප්‍රධානීය මත පමණක් ප්‍රතිදානීය තීරණය වන තර්ක ක්‍රියා කිහිපයක සම්බන්ධතාවයෙන් ප්‍රතිදානීය ලැබෙන මෙතෙක් විස්තර කරන ලද ద్వාර අඩංගු සංඛ්‍යාංක පරිපත සංයෝජන තර්ක පරිපත ලෙස හඳුන්වනවා. මේකට අපි කියනවා මොනවද? සංයෝජන තර්ක පරිපත. මේවා අපි කතා කරේ දැන්. AND gate එක, NAND එක, XOR එක මේ සියල්ලම ප්‍රතිදානය තමයි ප්‍රදානය වෙනම තියෙනවා ප්‍රතිදානය වෙනම තියෙනවා. මේ සියල්ලටම අපි කියනවා මොකද්ද? සංයෝජන තර්ක පරිපත කියලා. ඊළඟට අපි කතා කරන අනුක්‍රමික තර්ක පරිපත එයාට ප්‍රතිදානයත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. අනුක්‍රමික තර්ක පරිපත ප්‍රදානය මත පමණක් ප්‍රතිදානය තීරණය නොවන අන්න ප්‍රදානය මත පමණක් ප්‍රතිදානය තීරණය වෙන්නේ නැහැ. ප්‍රදානය මත පමණක් ප්‍රතිදානය තීරණය නොවන ප්‍රතිදාණයෙන් ප්‍රදානයට සංඥාවක් ලැබෙන මතක ශක්තියක් ඇති. ප්‍රතිදාණයෙන් ප්‍රදානයට යගේ සංඥාවක් ලැබෙනවා. ඒ වගේම එයාට තියෙනවා මතක ශක්තියක් ඇති පරිපත අනුක්‍රමික තර්ක පරිපත ලෙස හඳුන්වනවා. එයාට කියනවා මොනවද පුතේ? අනුක්‍රමික තර්ක පරිපත කියලා කියනවා. ඒ කියන්නේ ප්‍රතිදානයත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. ඒ වගේ මතක ශක්තියකුත් මෙයාට තියෙනවා. මෙන්න මේවට අපි කියනවා මොනවද පුතේ? අනුක්‍රමික තර්ක පරිපත කියලා. පැහැදිලි ඇති. ඔන්න දැන් මේ දෙකේ වෙනස ඔබට මතකයි. සංයෝජන තර්ක පරිපත කියන්නේ මොනවද? ඒ වගේම අනුක්‍රමික තර්ක පරිපත කියන්නේ මොනවද කියලා ඉතා පැහැදිලිව ඔබට අවබෝධයක් දැන් දුවේ පුතේ තියෙනවා. අපි තවත් ඉස්සරහට යමු. සංයෝජන තර්ක පරිපත combinational logic circuits කිසියම් ක්‍රියාවලියක් පාලනය කිරීම සඳහා තර්ක ద్వාර කිහිපයක් යොදා ගැනීම සඳහා භාවිතා කරන ඒකක ద్వාර වේ. දැන් අපි මෙතෙක් කතා කරන ලද AND NAND OR gate භාවිතා කරමු. ප්‍රධානයට සිග්නල් එකක් දෙනවා එක බිඳුව ආකාරයෙන්. එය ගේට් එක අණුව ద్వාරය අණුව තරකණය කරලා අවශ්‍ය ප්‍රතිදානය ලබා දෙනවා. මේ පිළිබඳව අපි දැන් සාකච්ඡා කරලා ඉවරයි. ඒවා මොනවාද කියලා අපි නැවත වතාවක් ක්‍රමක්‍රමයෙන් බලමු. දල අදහසක් නැවත ලබා ගැනීම සඳහා රාත්‍රී කාලයේදී ප්‍රධාන විදුලි සැපයීම විසන්ධි වූ අවස්ථාවක බැටරියක් මගින් විදුලි පහනක් දැල්වීම සඳහා වූ පරිපතයක් ගොඩනැගීම සලකා බලමු. අන්න රාත්‍රී කාලයේදී ප්‍රධාන විදුලි සැපයීම විසන්ධි වෙනවා. එවැනි අවස්ථාවක බැටරියක් මගින් විදුලි පහනක් දැල්වනවා. විසන්ධි වෙනකොට ලයිට් එකක් පත්තු වෙනවා. මේකට තර්ක පරිපතයක් ගොඩනගා ගන්න පුළුවන් ඊටාම ලේසියෙන්. මෙහිදී රාත්‍රී කාලයේ ද්විමය එක ලෙස සංඥාව ලබාගත හැකි පරිපතයක් භාවිතා වන්නේයි සිතමු. පරිපතය ගොඩනගා ගැනීමට පෙර ඒ සඳහා වූ සත්‍යතා වගුව එහෙම නැත්නම් සත්‍ය සටහන මේ ආකාරයෙන් නිර්මාණය කරන්න වෙනවා. අනිවාර්යයෙන්ම මොකක් අවශ්‍ය වෙනවද? සත්‍ය සටහනක් අවශ්‍යයි. මේ සත්‍ය සටහනට අනුරූපීව තමයි බූලියානු බීජ ගණිතය ආකාරයෙන් මේ තාර්කික වගුව, තාර්කික පරිපතය, තාර්කික ක්‍රියාව සිදුවන්නේ. ඒ ප්‍රධාන විදුලි සැපයුම. ඒක ප්‍රධාන සැපයුම ඇති විට එක දෙනවා ප්‍රධාන සැපයුම තියෙනකොට. ඒ බිඳුව ප්‍රධාන සැපයුම නැතිවන අවස්ථාවේදී. එක රාත්‍රී කාලය, බිඳුව දිවා කාලය. ඉන්පුට් දෙකක් භාවිතා කරනවා. A සහ B. ඒට එක දෙනවා ප්‍රධාන සැපයුම තියෙන අවස්ථාවේදී, Bට එක දෙනවා රාත්‍රී කාලයේදී. ප්‍රධාන සැපයුම නැති විට ඒට බිඳුව දෙනවා දිවා කාලයේදී, Bට බිඳුව දෙනවා. මේ ආකාරයෙන් ඉන්පුට් දෙකක් භාවිතා කරමින් මෙන්න මේ විදිහට අපිට පරිපතයක් ගොඩනගා ගන්න
පුළුවන්. දැන් බලන්න මේ පරිපථය කොහොමද වෙන්නේ? මෙම පරිපථයේ බැටරියක් මගින් පහන දැල්විය යුතු වන්නේ ප්‍රධාන සැපයීම විසන්ධිව ඇති රාත්‍රී කාලයේදී පමණක් නිසා ප්‍රතිදානය එක විය යුත්තේ තර්ක තත්ත්ව යටතේ පමණයි. දැන් මෙන්න තර්ක පරිපථය. බිඳුව බිඳුව එක බිඳුව බිඳුව එක බිඳුව එක. මෙයා එක වෙන්න ඕනේ. ඒ බිඳුව වන විට ඒ බිඳුව කියලා කියන්නේ ප්‍රධාන සැපයීම නැති විට. ඊළඟට B1 වෙන්නේ රාත්‍රී කාලයේදී. එහෙනම් බිඳුව එක තියෙන අවස්ථාවේදී බිඳුව එක තියෙන අවස්ථාවේ ඒට බිඳුව තියලා Bට එක තියෙනකොට ප්‍රතිදාන එක වෙන්න ඕනේ. අනිත් සියල්ලම Z මෙයා බිඳුවයි මෙයා බිඳුවයි මෙයා බිඳුවයි. දැන් මේ අවස්ථාවේදී මීට අදාළ බූලියානු ප්‍රකාශය කොහොමද වෙන්නේ? බලන්න පුතේ මේ අවස්ථාව සඳහා බූලියානු ප්‍රකාශය වෙනවා Z සමානයි A bar and B. A bar and B. A bar and B. A bar and B. එක ගුණිත වෙලා. දැන් මේක එක ගුණිත වුණාම Z එක ලැබෙනවා. Z එකක් වෙනවා. ඊට අදාළව පරිපථ සටහන A not එකක්. එතකොට A bar වෙනවා. B ඒ ආකාරයෙන්ම තියෙනවා. මෙතන තියෙනවා AND gate එකක්. Z එක වෙනවා. බල්බය දැල්වෙනවා. පැහැදිලිද? මෙන්න මේ ප්‍රායෝගික අවබෝධය මේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය සමග ඔබට මෙන්න මේ බූලියානු ප්‍රකාශයට අදාළ පරිපථය නිර්මාණය කිරීමේ හැකියාව දැන් ඔබ සතුව පවතින්න ඕනේ. දැන් මේ සමගම අපි තවත් ඉදිරියට යද්දී නැන් ద్వාරය පමණක් භාවිතා කොට වෙනත් ద్వාරයක ක්‍රියාව ලබා ගැනීම. ඕන අපි තවත් උදාහරණයකට යනවා. ඒ උදාහරණයේදී කියන නැන් ద్వාර පමණක් භාවිතා කොට වෙනත් ద్వාර ක්‍රියා ලබා ගැනීම. ඒ තියෙනවා AND එකක් තියෙනවා. AND එක not වුනහම නැන් වෙනවා. එතකොට මොකක් කරනවද මේක? ඒ බවට පත් වෙනවා. මෙහිදී කියනවා නැන් ద్వාරයේ ප්‍රධාන අග්‍ර දෙක එකට සම්බන්ධ කර ප්‍රධානයක් ලබා දුන් විට ප්‍රතිදානය not ద్వාර ක්‍රියාවට සමාන වේ. ප්‍රධාන අග්‍ර දෙක එකට එකතු කරලා දුන්නාම එය මොන ක්‍රියාවට සමාන වෙනවද? not එකට සමාන වෙනවා මේ. එම නිසා මේ සත්‍යතාව වගේ බිඳුව 1 Z 1 මේ පැත්ත බිඳුව වෙනවා. ඒ කියලා කියන්නේ Z එක සමානයි ඒගේ බායකට. ඒගේ ප්‍රතිවිරුද්ධාකාරයට. මෙන්න මෙයත් ඊටාම හොඳ නිදසුණක් හොඳ උදාහරණයක්. නැන් ద్వාරය පමණක් භාවිතා කොට වෙනත් ద్వාර ක්‍රියා ලබා ගැනීම හා සම්බන්ධයි. පැහැදිලි. right. ඊළඟට නැන් ద్వාර මගින් ඕ ద్వාර ක්‍රියාව ලබා ගැනීම. නැන් දෙකෙන් ඕර් ద్వාර ක්‍රියාවලිය කොහොමද දාගන්නේ? වෙන විශේෂ අවස්ථාවක්. දැන් මේ අවස්ථාවේ තිබෙනවා මෙන්න මේ පරිපථ සටහන ගැන දන්නවා අපි දන්නවා මේකෙන් A බා ලැබෙනවා. මේ අවස්ථාවෙන් B බා AND එකක් නේ. මේ AND එකෙන් NAND වෙනවා A බා. ආපහු මේ දෙක ගුණ වෙනවා. A බා dot B බා එයාගේ බා එක සම්පූර්ණ එකේ බා එක. ඒක අපිට ගන්න පුළුවන් A බා dot B බා එකේ සම්පූර්ණ බා. හරිනේ? මෙන්න මේ ක්‍රියාවලියට ආවහම සත්‍යතා වගුව ඉදිරිපත් කරනවා බිඳුව බිඳුව 1 බිඳුව 1 බිඳුව 1 බා බිඳුව 1 බිඳුව 1 වෙනවා. 1 බිඳුව වෙනවා 1 බිඳුව වෙනවා. B බා 1 1 බිඳුව වෙනවා බිඳුව 1 වෙනවා 1 බිඳුව වෙනවා. A බා dot B බා කියන්නේ A බා and B බා මේ තියෙන ගුණ වුණාම පැහැදිලිද? මේකේ බා ගත්තාම එකේ බිඳුව බිඳුව 1 බිඳුව 1 බිඳුව 1 මේ හරියාකාරව බැලුවාම මේ තුනට මේක ඇවිල්ලා තියෙන්නේ මේ A ධන B A or B A or B එහෙනම් මේ මොන ගේට් එකක්ද? or එකක් මේ නැන් ద్వාර පමණක් භාවිතා වෙනකොට අන්න or ක්‍රියාවලිය ලැබිලා. ඒකට තරමක් දීර්ඝයි. මේක or එකෙන් එකපාර කරන්න පුළුවන්. A B දුන්නාම or එකේ වෙනවා. නමුත් මේ ආකාරයට නැන් භාවිතා කරමින්
ඕර් ක්‍රියාවලියත් සිදු කරගන්න පුළුවන් කියන කාරණාව ඔබට මේ අවස්ථාවේදී ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. පැහැදිලිද? හරි. ඊළඟට නැන්ද්වාර මගින් ඇන්ඩ් එක. නැන්ද්වාර වලින් ඇන්ඩ් එක. නැන්ඩ් එකේ තියෙන්නේ ඇන්ඩ් එකයි නොට් එකයි. ඒකෙන් අපිට ඇන් ක්‍රියාවත් ගන්න පුළුවන්. කොහොමද ගන්න? දැන් බලන්න මේ අවස්ථාව. AB. එතකොට මේ වෙන්නේ මොකද්ද? A.B ගේ බා. A and B බා. ඒක අපි දුන්නාම A and B බා දෙකයි. සතතා වගුවට එමු. 0.2 1 0.1 0.1 AB බිඳුවයි 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 මේකෙන් එක වෙනවා. A.B ගේ බා 1 1 1 බිඳුව. ආය මේකේ බා ගත්තා. ආ 1 බිඳුව වෙනවා. ආ 1 බිඳුව වෙනවා. 1 බිඳුව වෙනවා. බිඳුව 1 වෙනවා. එහෙනම් මේ තියෙන මොකද්ද? 1 1 1 වෙලා දෙනවා කියලා කියන්නේ and තර්කයට සමානයි. A.B and. එතකොට අපි භාවිතා කරේ NAND. NAND භාවිතා කරලා මෙන්න මොකද හදාගත්තේ? and ක්‍රියාවට සමාන ක්‍රියාවලිය අපි හදා ගැනීම සිදු කරා. දැන් ඊළඟට දුවේ පුතේ බලමු. නෝර් ద్వාර පමණක් භාවිතයෙන් වෙනත් ద్వාරයක් ලබා ගැනීම. නොට් එක ගන්නේ කොහොමද? නොට් එක. නෝර් එකෙන් නොට් එක. දැන් මේ මොකද කරලා තියෙන්නේ? නෝර් ద్వාරයේ ප්‍රධානයන් එකට සම්බන්ධ කොට ප්‍රධානයක් ලබා දෙනවා. මේ ප්‍රධානයන් එකට ගන්නවා. එතන මේකෙන් ඇත්තට වෙන්නේ මොකද්ද? A බා. සතතාව ගොට එමු. A බා A බා. මේ තියෙන මොකද්ද? A බා. A බා එනවා කියලා කියන්නේ මොකද්ද? නොට් එකේ ක්‍රියාව. අන්න නෝර් එකෙන් නොට් එකේ ක්‍රියාව ගත්තා. ඊළඟට බලමු. නෝර් ద్వාරය මගින් ඕර් ක්‍රියාව. නෝර් එකෙන් ඕර් එක. AB දුන්නා. A ධන B බා වෙනවා. A දෙක එකට කරලා ගන්නවා. A ධන B බා බා. සතතා වගුවට එනවා. A බිඳුව බිඳුව 1 1 බිඳුව 1 බිඳුව 1 A ධන B A or B බිඳුව 1 1 1 A ධන B බා බිඳුව 1 1 බිඳුව වෙනවා 1 බිඳුව වෙනවා 1 බිඳුව වෙනවා ආය බා වෙනවා 1 බිඳුවයි බා වෙද්දී බිඳුව 1යි බිඳුව 1යි බිඳුව 1යි දැන් මේ බැලුවහම ඇත්ත වශයෙන්ම තියෙන කුමක්ද බිඳුවයි 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 1යි 1 වෙන්නේ or එකතුවක් 1යි බිඳුවයි 1 වෙන්නේ එකතුවක් 1යි 1යි 1 වෙන්නේ එකතුවක් එහෙනම් මේ තියෙන මොකද්ද A ධන B A or B කාටද or ක්‍රියාවට සමානයි මේ කාගෙන්ද ගත්තේ නෝර් ద్వාරයෙන් or ద్వාරය ලබා ගත්තා පැහැදිලිද හරි ඊළඟට නෝර් මගින් ඇන්ඩ් එකක් නෝර් එකෙන් ඇන්ඩ් එකක් ගන්න කොහොමද මේවා මතක තබා ගන්න ඉතාලම වටිනවා MCQ ප්‍රශ්න වලට අහන්න පුළුවන් නෝර් එකෙන් නෝර් දෙකක් ගන්නවා A B ප්‍රධානය බෙදලා දෙනවා A බා වෙනවා B බා වෙනවා ආයකට නෝර් එකක් සම්බන්ධ කරාම A බා ධන B බා මේක සමාන වෙනවා A.B and එකට කොහොමද එහෙම වෙන්නේ and එකට සතතාවක ගහලා බලමු AB A බා B බා බිඳුව බිඳුව 1 1 බිඳුව 1 බිඳුව 1 1 1 බිඳුව බිඳුව 1 1 බිඳුව බිඳුව 1 1 1 බිඳුව 1 බිඳුව A බා ධන B බා මෙන්න වෙනවා මේකේ නැවත වතාවක් බා ගත්තාම 1 බිඳුවයි 1 බිඳුවයි 1 බිඳුවයි බිඳුව 1යි එහෙමනම් 1 1 එකක් වෙන්න අනිත් ඒවා ඔක්කොම බිඳුවක් වෙන්න මේ තියෙන මොකද්ද and ගුණිතයක් අන නෝර් මගින් and එක හදාගත්තා නෝර් මගින් පමණක් and එක හදාගත්තා කොච්චර බලන්න ලස්සන තර්කයන් කියලා ద్వාර පරිපත ප්‍රධානයක් ලබා දී ප්‍රතිදානයක් ගැනීමට යම් කාල ප්‍රමාදයක් ඇති වේ දැන් මෙයාගේ අභ්‍යන්තරයේ ප්‍රොසෙස් එකක් වෙන්න බෑ දැන් ඔබට කිව්වා
දැන් මේ ద్వාරවලට කිසියම් වෝල්ටීයතාවක් ලබා දෙන්න ඕන. මේ ක්‍රියාත්මක වෙන්න. නමුත් අපි ගේට් එකක් සඳහන් කිරීමේදී ඒ ගේට් එකේ මෙය ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වෝල්ටීයතාවයන් අග්‍ර දෙක සඳහන් කරන්නේ. නමුත් ඔබ දන්නවා මේ ලොජික් IC එකක් ගත්තාම අපි ඉදිරි කොටස්වලදී සාකච්ඡා කරනවා මේ ලොජික් IC එක ඇතුලේ OR NOR ගේට් 3ක් 4ක් විතර තියෙන්න පුළුවන්. මේ හතරටම ක්‍රියාත්මක වීම සඳහා වෝල්ටේජ් එකක් අපි සප්ලයි කරන්න ඕන. එතකොට තමයි මේක ප්‍රොසෙස් වෙන්නේ. ඒ ප්‍රොසෙස් වුණාම ප්‍රදානය දීලා ප්‍රතිදානය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ප්‍රදානය දීලා ප්‍රතිදානය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද? හරි. දැන් මේ ක්‍රියාත්මක වෙනකොට මේ ප්‍රොසෙස් එකටත් කුඩා කාල සීමාවක් යනවා. ඒකට අපි කියනවා ප්‍රොපගේෂන් ඩිලේ එකක්. ප්‍රචාරණ කාල පමාවක් කියලා කියනවා. ద్వාර ප්‍රමාණය වැඩි වන විට කාල ප්‍රමාදය වැඩි වේ. එනම් ප්‍රචාරණ පමා කාලය ප්‍රොපගේෂන් ඩිලේ වැඩි වන නිසා හැකිතාක් ద్వාර ප්‍රමාණය අඩු කර ගන්න ඕනේ. ඒ නිසා අත් වශයෙන්ම මේ ద్వාර ක්‍රියාව ඉක්මන් කරගන්න පුළුවන් තරම් ගේට් ප්‍රමාණය අවම කරගත්තොත් අපිට ඊටාම ඉක්මනට මේ ප්‍රොසෙස් එක මේ ක්‍රියාවලිය සිදු කරගන්න පුළුවන්. අභ්‍යාසයක් දෙනවා. ඔන්න ඔබට තනියෙන් කර බලන්න අභ්‍යාසයක් කොහොමද වෙන්නේ? මෝටර රථයක ජියර නිදහස්ව නිව්ට්‍රල් හා අත්තිරිංග යොදා ඇති විට පමණක් පණ ගැන්වුම් මෝටරය ක්‍රියාත්මක වීමට හැකිවන පරිදි ద్వාර පරිපථයක් ගොඩනගන්න. මේකේ මොකද්ද වෙන්නේ? G B ඉන්පුට් දෙකක් දෙනවා. යතුරු ක්‍රියා කරවීම, යතුරු ක්‍රියා නොකිරීම. එක බිඳුව. ජියරය යොදා ඇති අවස්ථාව 1. ජියරය නිදහස් ඇති අවස්ථාව බිඳුව. B අත්තිරිංග යොදා ඇති අවස්ථාව 1. අත්තිරිංග නිදහස් ඇති අවස්ථාව බිඳුව. අවුට්පුට් එක S1 යතුරු ක්‍රියා කරවීම, යතුරු ක්‍රියා නොකරවීම. දැන් මේක කොහොමද කියන්නේ? මෝටර රථයක ජියර නිදහස් හා අත්තිරිංග යොදා ඇති විට B1 වෙද්දී ජියර නිදහස් ඇති අවස්ථාවේ ජියර නිදහස් ඇති අවස්ථාවේ මේ අවස්ථාවේදී මොනවා වෙන්න ඕනද? යතුරු ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් අපි සත්‍යතා වගුව ගොඩනගනවා. මේ බලන්න සත්‍යතා වගුව මේ ආකාරයට අපිට ගන්න පුළුවන්. ඉන්පුට් දෙකයි. පළවෙනි එක 1.1 දෙකයිනේ තියෙන්නේ. 0.1 මේක අපි ගන්නවා G, මේක ගන්නවා B, මේක ගන්නවා S. හරිනේ? දැන් මේ අවස්ථාවෙන් යතුරු ක්‍රියාත්මක වෙන්න ඕනේ. කොහොම තියෙද්දිද? අත්තිරිංග යොදා ඇති අවස්ථාවේ. අත්තිරිංග යොදා ඇති විට අත්තිරිංග වෙන්නේ කුමක්ද? B1 වෙන්න ඕන. B1 වෙන අවස්ථා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ජියර නිදහස් ඇති විට මෙන්න ජියර නිදහස් ඇති විට මේ අවස්ථාවේ යතුරු ක්‍රියාත්මක වෙන්න ඕනේ. අනිත් අවස්ථාවේ මේවා බිඳුව වෙන්න ඕනේ. කොමක්ද? ආයෙත් බලන්න. B අත්තිරිංග යොදා ඇති විට B1 වෙනවා. ඊළඟට ජියර නිදහස් ඇති විට බිඳුව වන අවස්ථාවේ මෙන්න මේ අවස්ථාවේදී S ස්විච් එක ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් ඔබට අවස්ථාව දෙනවා මේ සඳහා ලොජික් එකක් තාර්ක පරිපථයක් නිර්මාණය කරන්න. මෙයා බිඳුව වෙලා මේ එක වෙන අවස්ථාවේදී පමණක් යතුරු ක්‍රියා කරවන්න, අනිත් අවස්ථාවල යතුරු ක්‍රියාත්මක නොවෙන්න ඕන. මෙන්න මේකට ඔබ තාර්ක පරිපථය නිර්මාණය කරන්න පුළුවන් සත්‍යතාව වගුවට අදාළව. අභ්‍යාසය. N ద్వාරය සහ NO ద్వාර පමණක් භාවිතා කරමින් වෙනත් ద్వාර ක්‍රියා ලබා ගැනීම. NAND එක සහ NOR එක. NAND එක NOR එක. NAND එක NOR එක. N ක්‍රියාව ගන්න පුළුවන්, OR ක්‍රියාව ගන්න පුළුවන්, NAND එක ගන්න පුළුවන්, NOR ගන්න පුළුවන්, XOR ගන්න පුළුවන්. භාවිතා කරන්නේ NAND සහ NOR. NAND සහ NOR.
නැන්ඩ් එකමි නැන්ඩ් නෝර් මේ ටික විතරක් භාවිතා කරමින් මේ දෙක විතරක් භාවිතා කරමින් වෙනත් ద్వාරකයා මේවා සංයෝජනයකින් මේවා සංයෝජනය කිරීමෙන් මේවා එකතු කිරීමෙන් වෙනත් ద్వාරකයාවන් විශාල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් බව තමයි මේ රූප සටහනෙන් පෙන්වා තිබෙන්නේ. ඒ කියන්නේ මෙයට අවශ්‍ය වෙන්නේ තර්කණය, තාර්කික හැකියාව. දැන් ඔබට මූලික දැනුම දුන්නාම මෙතනින් පස්සේ ඔබට කරන්න තියෙන්නේ මොකද? කල්පනා කරන්නයි තියෙන්නේ. මේ අවස්ථාව කල්පනා කරලා කොහොමද ඇත්තටම මේ අවස්ථාව නිර්මාණය වෙලා තියෙන්නේ? ඇත්තටම අපි කොහොමද ඊටාම කෙටිම ක්‍රමයෙන් අවුට්පුට් එක ලබා ගන්නේ? ඊටාම පැහැදිලිව ඔබ ඒ සඳහා සූදානම් විය යුතුයි. අනුක්‍රමික තර්ක පරිපථ sequential logic circuit වලට යනවා. sequential logic circuit වලට යනවා. දැන් අපි බලමු දැන් මේකෙදි වෙන්නේ ප්‍රතිදානය. යෙන් කොටසක් ප්‍රදානයට ගන්නවා. ඒ වගේ මතක ශක්තිය තියෙනවා. දැන් අපි මේ වෙනකන් කතා කරේ සංයෝජන තර්ක පරිපථ. සංයෝජන තර්ක පරිපථ පිළිබඳව අපි සාකච්ඡා කළා හමාරයි. ඒවායේ ක්‍රියාකාරීත්වය. ඒ එකක් භාවිතා කරමින් තව එකක් නිර්මාණය කරන ආකාරය. එක පරිපථයක් වෙනුවට තවත් කිහිපයක් භාවිතා කරමින් ඒ සමාන පරිපථයක් හදා ගන්න ආකාරය. ප්‍රායෝගික අවස්ථා මේ සත්‍යතාවගු නිර්මාණය කරමින් බූලි අනුප්‍රකාශන නිර්මාණය කරමින් අදාළ පරිපථ සටහන් නිර්මාණය කරගන්නත් අපි දන්නවා. දැන් මේකට තව අපි එකතු කරනවා අනුක්‍රමික තර්ක පරිපථයන් sequential logic circuit එකතු කරලා බලමු කොහොමද මේවා ක්‍රියාත්මක වෙන්නේ කියලා. මෙහිදී කියනවා මේ ආකාරයට අනුක්‍රමික තර්ක පරිපථවල තැනුම් මේකකයේ පිළිපොළ flip off මේවා හදන්නේ මොනවා භාවිතා කරමින්ද? පිළිපොළක්. මොන ලස්සන වචනයක් කියනවා පිළිපොළ flip off. පිළිපොළවල විශේෂ ලක්ෂණයක් නම් තර්ක තත්වයන් මතක තබා ගැනීමේ හැකියාවයි. මේ තර්ක තත්වය මේ පිළිපොළට මතක තියාගන්න පුළුවන්. දැන් ඔන්න මෙමරියක්. දැන් මේ මෙමරිය තියාගෙන මේ මෙමරියෙන් ආය වතාවක් මොනා කරනවද? තර්කයන් කරන්න පුළුවන්. දැන් කැල්ලක් ගත්තාම කැල්ලකේ මෙමරිය තියාගන්න පුළුවන් වෙලා තියෙනවා. කැල්ලක් ගත්තාම කැල්කියුලේටරේ අපිට කරපු ඉක්වේෂන් ටික කරපු ක්‍රියාදාමයන් ටික මතක තියාගන්න පුළුවන්. ඒවා නැවත භාවිතා කරමින් අන්න ඒ වගේ වැඩක්. ඒවා නැවත භාවිතා කරමින් ආය නැවත අලුත් තර්කයන් ගොඩනගා ගැනීමේ හැකියාව කවුරු සතුව පවතිනවද? මේ ෆ්ලිප් ඔෆ් පිළිපොළවන සතුව පවතිනවා. ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ගේට් එක ඔන්න තව තවත් ඉතාම දුරකට ඔබව රැගෙන යනවා. මෙහිදී එබැවින් යම් තර්ක තත්වයක් ප්‍රතිදානයට යොමු කළ විට ඒ අනුව ප්‍රතිදානය ලබා දීමේදී ඊට පෙර තත්වයද සැලකිල්ලට ගත යුතු වේ. පිළිපොළ පරිපථ නැන් සහ නෝර ద్వාර භාවිතයෙන් එකලස් කළ හැක. අන්න පිළිපොළ වලට අපිට භාවිතා කරන්න පුළුවන් කියලා කියනවා. ෆ්ලිප් ඔෆ් වලට නැන් දෙකයි නෝර එකයි. විශේෂයෙන් භාවිතා කරනවා මොකද්ද? නැන් දෙකයි නෝර එකයි. දැන් මේ තුල සිදුවන ක්‍රියාවලිය මේකෙන් මොකක්ද වෙන්නේ කියන කාරණාව මෙන්න මේ ආකාරයට විමසා බලමු. ප්‍රධාන වශයෙන් පිළිපොළ ෆ්ලිප් ඔෆ් පහක් අනුක්‍රමණික තර්ක පරිපථ වල දක්නට ලැබේ. දැන් මේ අපි කතා කරන්නේ සංයෝජන තර්ක පරිපථ කතා කරලා ඉවරලා අනුක්‍රමණික තර්ක පරිපථ. අනුක්‍රමණ තර්ක පරිපථ වල පිළිපොළ වර්ග කීයක් තියෙනවද? පහක්. ෆ්ලිප් ඔෆ් පහක් තියෙනවා. පළවෙනි එක SR පිළිපොළ. set reset flip off. set reset flip off. දෙවෙනි එක ගටිකා සහිත පිළිපොළ. clock SR flip off. data වර්ගයේ පිළිපොළ. JK පිළිපොළ. toggle වර්ගයේ පිළිපොළ. මේවා පිළිබඳව මතක තබා ගන්න ඕනේ. පිළිපොළ වර්ග පහක් ගැන කතා කරනවා. SR, ගටිකා, data, JK, toggle වර්ගය. අපි දැන් එකින් එක විමසා බලමු. SR පිළිපොළ. දැන් ඔබට මේ පේන්න තියෙන්නේ කුමක්ද? නැන්ඩ් එකයි නෝර් එකයි. දැන් නැන්ඩ් එකයි නෝර් එකයි භාවිතා කරනකොට ප්‍රතිදානයත් එක්ක මෙන්න ප්‍රදානය සම්බන්ධ වෙලා. ප්‍රතිදානයත් එක්ක ප්‍රදානය සම්බන්ධ වෙලා. ප්‍රතිදානයත් එක්ක ප්‍රදානය සම්බන්ධ වෙලා. නැන්ඩ් එකේදී නෝර් ద్వාර වලින් සකසන SR එකක්. නැන්ඩ් වලින් සකසන SR එකක්. නැන්ඩ් වලනේ නෝර් වලනේ ඔන්න SR පිළිපොළ. SR S කියනවා set, R කියනවා reset. ඒකෙන් තමයි SR පිළිපොළ හැදෙන්නේ. පළවෙනි එක මොකද්ද? SR පිළිපොළ.
set and reset. set and reset. SR. SR ප්‍රධාන ලක්ෂණය මොනවා වෙනද? ප්‍රතිදානය ප්‍රදානයත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. මෙහිදී සිදුවන්නේ කුමක්ද? S set ප්‍රදානය. S සමානයි 1 වෙන විට Q ප්‍රතිදානය එකක් විය යුතුය. R reset ප්‍රදානය. R reset ප්‍රදානය. එහිදී කියනවා R සමානයි 1 වන විට Q ප්‍රතිදානය බිඳුව විය යුතුය. ප්‍රතිදානය මුල් අවස්ථාවට පත් වීම. ප්‍රතිදානය මුල් අවස්ථාවට පත් වෙනවා. Q බා යනු විකල්ප ප්‍රතිදානයයි. Q බා යනු විකල්ප ප්‍රතිදානයයි. එය අවශ්‍ය අවස්ථාවලදී පමණක් භාවිතා කරනු ලැබේ. පිළිපොළ පරිපත නිවැරදිව ක්‍රියාත්මක කරන විට Q සමානයි 1 වන විට Q බා බිඳුවයි. Q බිඳුව වන විට Q බා එකක් විය යුතුයි. Q බා එකක් විය යුතුයි. දැන් ඔබට තේරෙනවා. ඔන්න බලන්න SR ප්‍රදානය අනුපිළිවෙලින් ලබා දෙන විට SR S බිඳුව බිඳුව 1 1 R බිඳුව 1 බිඳුව 1 ප්‍රතිදානය. මේක ප්‍රතිදානය කොහොමද වෙන්නේ? ප්‍රතිදානය දෙස අවධානය යොමු කරන විට අන්න Q 1 1 1 Q බා Q බා. දැන් මේකේ මොකද්ද කියන්නේ? ආයෙත් දෙන්න අපි මුලට. ආයෙත් මුලට ආවහම මෙයාගේ මොකද්ද මේ කියන්නේ? S කියන්නේ මොකද්ද? set ප්‍රදානය. S set එක. R reset එක. දැන් අපි S එකනුයි R එකනුයි තමයි වැඩ කරන්නේ. S එකෙන් R එකෙන් වැඩ කරලා Q බා ප්‍රතිදානයන්. ප්‍රතිදානයන් දෙකක් තියෙනවා. Q බා. දැන් මේ මොකද්ද? NAND එකෙන් හදපු එක. මේ NOR එකෙන් හදපු එක. හතර මතක තියාගන්න. S එක input, R එක input. දෙකකින් අග්‍ර එක එක ගත්තේ. අනෙත් අග්‍ර ප්‍රතිදානයත් එක්ක සම්බන්ධ වෙලා. මෙතනට Q වෙනවා, මෙතනට Q බා එනවා. Q බා ප්‍රතිදානය. ආයෙත් බලමු. S set S එක වෙන අවස්ථාවේ Q ප්‍රතිදාන එකක් වෙන්න ඕන. set කියන්නේ set වෙනකොට එකයි. ඊළඟට reset එක වන විට R එක වෙන විට Q බිඳුව වෙන්න ඕන. R එක වන විට Q බිඳුව වෙන්න ඕන. reset වෙනකොට බිඳුවක් වෙන්න එපා. set වෙනකොට set එක වෙනකොට එකයි, set එක වෙනකොට එකයි, reset වෙනකොට බිඳුවයි. R එක වෙන විට Q බිඳුවයි. දැන් මේට අදාළ තර්කය තමයි දැන් මේ ගොඩනගා ගන්න යන්නේ. Q එක විට Q බා බිඳුව වෙනවා. Q බිඳුව වෙන විට Q බා එකක් වෙනවා. දැන් මෙන්න මේ තර්කය ගොඩනගා ගන්න අවස්ථාව බලමු. මෙන්න මේ අවස්ථාව මේ තියෙන මේ set එක වෙනකොට මේ කතා කරන විදිහට set එක වෙනකොට මේ S එක වෙනකොට Q එකයි. S එක වෙනදී Q එක වෙන්න ඕන. reset එක වෙන විට මෙයා එකේ තියෙනකොට Q බිඳුව වෙන්න ඕන. Q බිඳුව වෙන්න ඕන. දැන් ඊට අදාළ තර්කය තමයි මේ හදාගන්න යන්නේ. හොඳට බලන්න. විශේෂයෙන්ම ප්‍රධාන දෙකක තර්ක තත්ත්වයක් එකවරම වෙනස් කිරීමේදී කුමන ප්‍රධානයට ප්‍රමුඛත්වය දෙන්නේදයි නිශ්චිතව තීරණය කළ නොහැක. අන්න දැන් මේකේ වෙන්නේ මොකද්ද? ප්‍රධාන දෙකක තර්ක තත්ත්වයන් එකවරම වෙනස් කරනවා. ප්‍රධාන දෙකක්. ප්‍රධානයන් දෙකක් තියෙනවා. භාවිතා කරන්නේ ద్వාර දෙකක්. එතකොට ඒ කියන තර්ක දෙකක තත්ත්වයන් එකවරම වෙනස් කිරීමේදී කුමන ප්‍රධානයට ප්‍රමුඛ වන්නේද? දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි ප්‍රධාන දෙකක් එකිනෙක සම්බන්ධ වෙලා. එතකොට පළවෙනි එකටද මූලිකත්වය දෙන, දෙවෙනි එකටද මූලිකත්වය දෙන. මෙන්න මේක ප්‍රධාන කාරණාවක්. එහිදී කියනවා එම නිසා එක් ප්‍රධානයක් පමණක් එක්වරකදී වෙනස් කළ හැකි වන පරිදි සත්‍ය සටහන සකස් කළ යුතුය. එකක් එකවර වෙනස් කරනවා, දෙකම වෙනස් කරන්න යන්නේ නැහැ. SR වලට ලබා දෙන තර්ක අවස්ථා සැලකුව විට පළමු අවස්ථාව බිඳුවේ සිට දෙවන අවස්ථාව බිඳුව එක ලබා දීම වෙනස් කළ යුත්තේ R පමණක් නිසා ගැටලුවක් ඇති නොවේ.
දැන් පළවෙනි අවස්ථාවේදී ප්‍රශ්නයක් නැහැ. දෙවන අවස්ථාවේදී වෙනස් කරන්නේ 1. 1 වෙන්නේ කවුද? R. වෙනස් කළ යුත්තේ R පමණක් නිසා ගැටලුව ඇති නොවේ. වෙනස් කරන්නේ R විතරයි. S වෙනස් කරනවද? S බිඳුවේ. ඊළඟ අවස්ථාවේ ඒ බිඳුව 1 සිට එක බිඳුව වෙතට මාරු වීමේදී එක්වරම ප්‍රධානයන් දෙක වෙනස් කිරීම සිදුවේ. මෙසේ කරනකොට දැන් බිඳුව 1 ඉඳලා දැන් මේ මුල් අවස්ථාව බලන්නකො මේ ආකාරයට බිඳුව ඊළඟට බිඳුව 1 ප්‍රශ්නයක් නැහැ කවුද වෙනස් කරේ? මෙයා S මෙයා R විතරයි. ඊළඟ අවස්ථාව එක බිඳුව මෙයත් වෙනස් කරනවා මෙයත් වෙනස් කරනවා. අන්න දෙකම වෙනස් කරනවා. එතනදී ප්‍රශ්නයක් එනවා. තේරුම් ගන්න. එහිදී කියනවා ඒ බිඳුව 1 සිට අන්න බිඳුව 1 සිට එක බිඳුව වෙතට මාරු වීමේදී එක්වරම ප්‍රධානයන් දෙකම වෙනස් කිරීමට සිදුවේ. මෙසේ වෙනස් කරන අවස්ථාවේදී. දැන් ඔන්න ගැටලුවක් එනවා. දැන් මේ දෙක වෙනස් කරනකොට R පෙරට වුවහොත් බිඳුව 1 බිඳුවද බිඳුව 1 බිඳුවද වේ. S පෙරට වුවහොත් මේ தත්ත්වය ඇති වෙනවා. අන්න ඔය தත්ත්වය ඇති වෙන්න පුළුවන්. බිඳුව 1 බිඳුවට යන්නත් පුළුවන්. බිඳුවේ සිට 1 බිඳුව වෙන්නත් පුළුවන්. මේ නිසා තෙවන අවස්ථාවට පෙර අතරමැදි අවස්ථා දෙකක් පසු කරයි. ඒ අනුව ප්‍රතිදානය වෙනස් විය හැකිය. එම නිසා මෙම තත්ත්වය වැළැක්වීමට ප්‍රායෝගිකව ප්‍රදානයන් ලබා දීමේ එක්වරකට එක් ප්‍රදානයක් පමණක් වෙනස් වන ලෙස පහත ආකාරයට සත්‍යතා සටහන සකස් කරයි. අන සත්‍ය සහ සටහන සකස් කරනවා මේ නිසා ආකාර දෙකකට. S බිඳුව බිඳුව 1 1 මේ බිඳුව බිඳුව මේ ආකාරයට. අවස්ථා කීයක් ගන්නවද? 5ක්. Q111 බිඳුව බිඳුව 1 බිඳුව බිඳුව 1 1 1 බිඳුව 2 1 බිඳුව මෙන්න මේ ආකාරයේ සත්‍ය සටහන සකස් කරනවා Q Q බාර් විදියට ගන්නවා. දැන් මේ අවස්ථාව පියවර 4කට ගන්න පුළුවන්. බිඳුව බිඳුව 1 1 බිඳුව 1 බිඳුව 1 Q Q බාර්. මේ අවස්ථාවේදී Q 1 වෙනවා Q බාර් බිඳුව වෙනවා. බිඳුව 1 වෙනවා. මේක නොතකා හරිනවා මේක පෙර තත්ත්වය ගන්නවා. තරමක් ඊටාම ඇඩ්වාන්ස් අවස්ථාවක්. හොඳින් තේරුම් ගන්න. මේ අවස්ථාවේ පෙර තත්ත්වය තියෙනවා පහළ අවස්ථාව නොතකා හරිනවා. බිඳුව බිඳුව එක් අවස්ථාවකදී නොතකා හරිනවා. අනෙත් අවස්ථාවකදී 1 1 නොතකා හරිනවා. එතකොට අපිට අවශ්‍ය වන්නේ බිඳුව 1 අවස්ථාවත් 1 බිඳුව අවස්ථාවත්. ඕකනේ සෙට් රීසෙට් වෙන්නේ. සෙට් රීසෙට් අතරනේ ක්‍රියාත්මක වන්නේ. එතකොට බිඳුවයි බිඳුව අවස්ථාවත් 1 1 අවස්ථාවත් අපි නොතකා හැරලා අපේ ක්‍රියාදාමය බිඳුව 1 1 බිඳුවේ පමණක් පවත්වා ගන්න. මේක කරන්න පුළුවන් ෆ්ලිප් ඔෆ් වලට පමණයි. SR වර්ගයේ. ඒදී ඉහත සත්‍යතා සටහන භාවිතා කර පහත නිගමන වලට එළඹිය හැකිය. නැන් පිළිපොලේ බිඳුව බිඳුව අවස්ථාවේදී නැන් පිළිපොලේ බිඳුව බිඳුව අවස්ථාවේදී නෝර් පිළිපොලේ 1 1 අවස්ථාවේදී අන නැන් දෙකේ බිඳුව බිඳුවත් නෝර් එකේ 1 1 අවස්ථාවේදී Q සහ Q බාර් ප්‍රතිදානයන් සමාන වන නිසා ඒ අවස්ථාව නොතකා හරියි. අන්න ඒ දෙකේම මොනවා වෙනවද? දැන් මේ අපි කන්නේ කාත් එකද? නැන් එකයි නෝර් එකයි. තමයි මේ සස දාන්නේ වෙන වෙන. අරයා නැන් දෙකේ බිඳුව බිඳුව අවස්ථාව නෝර් එකේ 1 1 අවස්ථාව. Q Q බාර් ප්‍රතිදානයන් සමානයි. ඒ නිසා එක නොතකා හරිනවා. නැන් දෙකේ 1 අවස්ථාවේදී නෝර් බිඳුව බිඳුව අවස්ථාවේ ඊට පෙර ප්‍රතිදාන තර්ක තත්ත්ව නොවෙනස්ව පවත්වාගෙන යන හේයින් ඒ අවස්ථාව මතක තබා ගැනීමේ අවස්ථාවක් ලෙස සැලකේ. දැන් අර පෙර තත්ත්වයම ඒ කියන්නේ ප්‍රතිදානයේ තර්කයේ තත්ත්වය වෙනස් නොවම පවත්වාගෙන යන හේයින් ඒක අපි මතක තත්ත්වයක් කියලා කියනවා. අර පෙර තත්ත්වයම පවත්වාගෙන යනවා නම් ඒකට අපි කියනවා මොකද්ද? මතක තත්ත්වයක්. දැන් කියන්නේ වෙනස් විදිහේ මතකයක්. දැන් බලන්නකො මේගොල්ලෝ තර්ක කරන හැටි. පෙර තත්ත්වයම වෙනස් වෙන්නේ නැතුව තියාගෙන යනවා. මේකට තමයි අපි කියන්නේ මතක තත්ත්වයක් කියලා. ඒ නිසා තමයි ප්‍රතිදානය ප්‍රදානයත් එක්ක මෙයා සම්බන්ධ කරලා තියෙන්නේ. විශේෂ ආකාරය, විශේෂ අවස්ථාව. එතකොට මෙන්න මේ අපි කතා කරන මේ අවස්ථාවන් ගණනාවක් දැන් අපි කතා කරන්නේ. අනුක්‍රමණික තර්ක පරිපත, සංයෝජන තර්ක පරිපත දැන් මේවා එකතු කරමින්
කොච්චර දේවල් කරන්න පුළුවන් මිනිස්සු. කොච්චර ලොජික් නිර්මාණය කරන්න පුළුවන්ද. ඒ නිසා තමයි ඔබ භාවිතා කරන ඉලෙක්ට්‍රොනික උපාංග ඇතුලේ මනුස්සයාගේ බුද්ධිය පාවිච්චි කරලා එක එක්කෙනාගේ තර්කන හැකියාව භාවිතා කරමින් මේ පරිපත නිර්මාණය කරනවා. විවිධාකාර කාර්යයන්. වෙනස් විදිහේ කාර්යයන්. අමුතු විදිහේ කාර්යයන්. ඉලෙක්ට්‍රොනික උපාංග ඔක්කොම පවතින්නේ මේවත් එක්ක. මේ තරකත් එක්ක. මතක තබා ගන්න. මේ ICත් එක්ක තමයි වැඩ කරන්නේ. අපි දෙන ඉන්පුට් විධානයන් එයා තරක කරලා අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක කරනවා. වරදින්න පුළුවන්ද? වරදින්නේ නැහැ. ඒ තර්කය වරදින්නේ නැහැ. ඒක නැවත පරීක්ෂා කරලා ක්‍රියාත්මක වෙනවාද නිවැරදි වෙනවාද කියලා කිව්වොත් එයාට වරදින්න බෑ. අපට අමතක වෙන්න පුළුවන්. එයාට අමතක වෙන්නේ නැහැ. මතක තියාගන්න. ඉන්පුට් එක නිවැරදිව දුන්නොත් අවුට්පුට් එක වරදින්නේ නැහැ. මෙය ඇතුලේ මේ ලොජික් IC ක්‍රියාත්මක වෙනවා. ඊළඟට පිළිපොළ දෙකේ S එක වෙන විට Q බිඳුව සහ R එක වන විට Q එක වේ. එහි මෙවැනි පිළිපොළක් විය යුත්තේ S1 විට Q1 වීමත් R1 විට Q බිඳුව වීමයි. එම නිසා ඉහත තර්ක තත්ත්ව ලබා ගැනීම සඳහා ප්‍රධානයන් දෙක අපවර්ත කරනු ලැබේ. පහත කැටි සටහනෙන් NOR NAND ద్వාර වලින් තැන පිළිපොළ වර්ග දෙකටම පොදු වේ. මෙන්න SR පිළිපොළක් ෆ්ලිප් ඔෆ් එකක් සටහන් කරන විදිය සලකුණු කරන විදිය S1 R1 Q bar set reset කරන ආකාරය. ඊළඟට ඔන්න තවත් පිළිපොළ වර්ගයක් භාවිතා කරනවා ගටිකා පිළිපොළ. NAND එක NOR එක. ඒවටත් අපි භාවිතා කරන්නේ මොකද්ද? NAND සහ NOR. පිළිපොළට භාවිතා කරන NAND NOR. NAND latch NOR latch. දැන් මේක කීයක් භාවිතා කරනවද? තවත් ටිකක් සංකීර්ණ වෙනවා. NAND 4ක් භාවිතා කරනවා. set reset කිරීම සඳහා. අරයගෙත් NOR 4ක් භාවිතා කරනවා. ඉහත සඳහන් SR පිළිපොළ ප්‍රදානයන් ලබා දුන් වහාම ප්‍රතිදානය ලැබේ. අපට අවශ්‍ය අවස්ථාවේදී පමණක් ප්‍රතිදානය ලබා ගැනීම සඳහා ගටිකා සහිත SR පිළිපොළ භාවිතා වෙනවා. ඔන්න ගටිකා සහිත SR පිළිපොළේ රූප සටහනක් අර විදිහටම ක්‍රියාවලි මෙයාගේ අභ්‍යන්තරේ සිදු වෙනවා. තත්වයන් ටික බලමු. NAND එකයි NOR එකයි. මේ තියෙන්නේ මොකටද? NAND එකට NOR එකට වෙන වෙනම. 0.4යි 1.4යි 0.2 අන්න 0.1 මෙහිදී අපට වැදගත් වනවා මෙන්න මේ අවස්ථා දෙක. 0.1 අවස්ථාව. මේ අවස්ථාවනේ අපි ගන්න. 0.1 අවස්ථාව 1 අවස්ථාවයි. set reset දෙකම එකවර එකක් බිඳුව වෙලා අනිත් එක එක වෙන්න ඕන. මේ අවස්ථාවේදීත් භාවිතයට ගන්න මෙන්න මේ දෙක පමණයි. අනිත් මේ අවස්ථා ටික නොසලකා හරිනවා. මේ අවස්ථාව පෙර තත්වය මේ ඔක්කොම පෙර තත්ව වෙනවා. මේවා පෙර තත්ව වෙනවා. අපිට වැදගත් වන්නේ මෙන්න මේ අවස්ථා දෙක පමණයි. හොඳට කල්පනා කරන්න. එහිදී ඉහත සත්‍ය සහ සටන භාවිතා කර පහත නිගමන වලට අපිට ලැබෙන්න පුළුවන්. අර විදිහටම අපි කියනවා NAND ద్వාර භාවිතා කරන ලද පිළිපොළ වලින් ප්‍රතිදානය ලබාගත හැක්කේ ගටිකා ස්පන්ද ඉහළ තර්ක තත්ත්වයේ පවතින විටදීය. NOR ద్వාර භාවිතා කරන ලද පිළිපොළ ප්‍රතිදානය ලබාගත හැක්කේ ගටිකා ස්පන්දයේ පහළ තර්ක තත්ත්වයේ පවතින විටදීය. පහළ තර්කයේ ඉහළ තර්කයේ NAND එකෙන් ඉහළ තර්ක තත්ත්වයන් NOR එකෙන් පහළ තර්ක තත්ත්වයන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. පිළිපොළ වර්ග දෙකෙහිම set ප්‍රදානය එක වන විට Q ප්‍රතිදානය එක වන අතර reset ප්‍රදානය එක වන විට Q ප්‍රතිදානය බිඳුව වේ. අරකෙත් set එක වෙන විට Q එකයි set කරන්න ඕනේ. reset කරනකොට ආර්ධන එක වෙන විට Q automatically මොකක් වෙනවද? බිඳුව. reset කියන බිඳුවයිනේ. set හදනවා reset එක බිඳුව කරනවා. දැන් අපි බොහෝ අවස්ථාවල කැල්කියුලේටරේ වැඩ කරලා reset කරන්නේ. reset කරගම බිඳුවයි. ඒ කොච්චර උපාංග වල reset බටන් තියෙනවද? set තමයි අපි කරන ක්‍රියාව. reset කරලා ආය නැවත මුල් තත්ත්වයට පත් කරගන්න.
ආය නැවත මුල් තත්ත්වයට පත් කරගන්න. ඊළඟට අපි බලමු ගටිකා ස්පන්ද ක්ලොක් පල්ස් මේ කුමක් සඳහා භාවිතා කරනවද? මේ සිදුවන ක්‍රියාකාරීත්වය කොහොමද? ගටිකා ස්පන්ද ලෙස හතරත් ස්පන්දයක් ලබා දිය හැක. එහෙත් ගටිකා ස්පන්දයක් යෙදී යුත්තේ යම් අවස්ථාවක් දැක්වීමටයි. එය දැක්විය හැක්කේ ඉහළ යන කෙළවරේ හෝ පහළ යන කෙළවරේ. දැන් අපි මේ අවස්ථාව ගත්තොත් ඉහළ යන අවස්ථාව සහ පහළ යන අවස්ථාව. හතරස් ස්පන්දයක්. මේ තියෙන හතරත් ස්පන්දයක්. එයට තියෙනවා අවස්ථා දෙකක්, පහළ අවස්ථාවයි ඉහළ අවස්ථාවයි. අප් එක ඩවුන් එක. ගටිකා ස්පන්දයක් එකවන අවස්ථාවේදී සක්‍රිය වන පරිපත ඉහළ යන කෙළවරේදී සක්‍රිය වේ. ඉහළ යන කෙළවරේදී උඩ හරියේදී මේ පරිපතය සක්‍රිය වෙනවා. පහළ අවස්ථාවේදී අක්‍රිය වෙනවා. මෙන්න මේ ආකාරයට අපිට සංකේතත් කරන්න පුළුවන් ඉහළ යන අවස්ථාව. දැන් ඔන්න බලන්න දුවේ පුතේ ඉහළ යන අවස්ථාවේ සක්‍රිය වෙනවා. ඊතලය මෙයාගේ ඉහළට. මෙයාගේ පරිපත සංකේතයක් තියෙනවනේ මේ. ඊතලය ඉහළට. ඉහළට යනකොට සක්‍රිය වෙනවා. දැන් ඊට පස්සේ මේක පහළට යන අවස්ථාව. පහළට යන අවස්ථාවෙත් අයත් සක්‍රිය වෙනවා. උඩ පැත්ත අක්‍රිය වෙනවා, පහළ සක්‍රියයි. අක්‍රිය කතාව ගැන කතා නොකරමුකෝ අපි. ඉහළට සක්‍රියයි, පහළට සක්‍රියයි. එකේදී සක්‍රියයි, බිඳුවේදී සක්‍රියයි. එහෙම කතා කරමු. අපි අක්‍රිය ගැන කතා නොකරමු. එමෙන්ම ගටිකා ස්පන්ද බිඳුව අවස්ථාවේදී සක්‍රිය වන පරිපත පහළ යන කෙළවරේදී සක්‍රිය වේ. ඔන්න පහළ යන කෙළවරේදී සක්‍රිය වෙනවා. එතකොට මෙන්න මේ සංකේතය අපිට දාන්න පුළුවන්. දැන් සක්‍රිය අවස්ථා දෙකක් තියෙනවා. ඉහළට යනකොටයි පහළට යනකොටයි මේ ස්පන්දේ. පහළට යද්දි මේ සංකේතය. ඉහළට යද්දි මේ සංකේතය. ඊතලයේ ඊතුඩෙන් අපිට හඳුනා ගන්න පුළුවන් ඉහළ පහළ යනවද නැද්ද කියන කාරණාව. ගටිකා ස්පන්දවල ඉන්නේ. ස්පන්දාකාරයට පමණයි මේ පිළිපොළ භාවිතා කරන්න පුළුවන්. පහළ යන කෙළවරේ සක්‍රිය වන පරිපත ගටිකා ස්පන්ද සඳහා සංකේතය. අපි මේකට කියනවා negative going edge triggering කියලා. triggering. මේ සංකේතය. ඉහළ යන අවස්ථාව සඳහා මේ සංකේතය. මෙයාගේ බිඳුව නෑ. පහළ යනකොට මෙයාගේ බිඳුව පෙන්නලා තියෙනවා. මේ අපි ඉන්නේ මොනාගේද? කාගේද මේ ඉන්නේ දරුවෝ? මේ ගටිකා ස්පන්දවල. හරිනේ? ඊළඟට මේ සංකේත වැදගත් වෙනවා. දැන් මේ අනුව ගටිකාමය SR පිළිපොළක කැටි සටහන පහක් දක්වන ආකාරයෙන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. set reset. මේ තියෙන්නේ බිඳුවත් එක්ක පහළ යන අවස්ථාව. මේ තියෙන්නේ මොකද්ද? ඉහළ යන අවස්ථාව. මෙයාගෙන් Q bar out එක ගන්න පුළුවන්. Q bar out එක ගන්න පුළුවන්. හරිනේ? මෙහිදී මේ ආකාරයට කියනවා ගටිකා ස්පන්දයක් ලක්ෂණයන්. දැන් මෙවැනි අවස්ථාවක මොනවද ලක්ෂණයන්? ගටිකා ස්පන්දයේ පහළ තර්කන මට්ටම, ඉහළ තර්කන මට්ටම, ඉහළ යන අවස්ථාව, පහළ යන අවස්ථාව. ඉන්පුට් තුනයි. ඉහළ යන අවස්ථාව හෝ පහළ යන අවස්ථාව එකක් විදිහට ගන්න පුළුවන්. අනිත් එක අපිට ගන්න පුළුවන් ඉහළ තර්කන මට්ටම සහ පහළ තර්කන මට්ටම. පටු කාර්යයන් චක්‍රයක් ඩියුටි සයිකල් සහිත හතරස් තරංගයක ගටිකා ස්පන්දයක් ලෙස හඳුන්වයි. මේ ස්පන්දේ ප්‍රදේශ හතරක් අන්තර්ගතය. මොනවාද හතර? පහළ තර්කන මට්ටම මේ ගටිකා ස්පන්දය, ඉහළ තර්කන මට්ටම, ඉහළ යන කෙළවර, පහළ යන කෙළවර. ඉතින් ඔන්න අවස්ථා හතරක් අපිට මෙයාගේ පෙන්වන්න පුළුවන්. මතක තබා ගන්න. යම් පරිපතයක් සක්‍රිය කිරීමට බලාපොරොත්තු වන අවස්ථා තීරණය කිරීම සඳහා ගටිකා ස්පන්දයක් භාවිතා කිරීමේදී එහි ඉහළ තර්කන මට්ටම හෝ පහළ තර්කන මට්ටම යම් කාල සීමාවක් තුළ පවතින නිසා එකී කාල සීමාව ඕනෑම අවස්ථාවකට භාවිතා කළ නොහැක. දැන් පුතේ මේ ස්පන්දය ක්‍රියාත්මකයි. මේ ස්පන්දය ක්‍රියාත්මක කළා පහළ ඉඳන් ඉහළට යන අවස්ථාව තියෙනවනේ මේ තියෙන. ඒ තර්කන මට්ටම පහළ හෝ ඉහළ යන මට්ටමේට යම් කාල සීමාවක් තුල පවතින හින්දා යම් කාල සීමාවක් ගත වෙනවා. පහළ එකෙම ඉන්නේ නැහැ එකවරම යන්නේ නැහැ කිසියම් කාල සීමාවක් මෙයාට ගත වෙනවා. ඒ නිසා එය ඉහළ අවස්ථාවට අදාළ වෙන්නේ නැහැ පහළ අවස්ථාවට අදාළ වෙන්නේ නැහැ මේ අතරමැදි කාල සීමාව.
අවස්ථා තීරණය කරන්නේ එහි ඉහළ යන කෙළවර හෝ පහළ යන කෙළවර හෝ වේ. ඉහළ තර්කන මට්ටමේදී ක්‍රියාත්මක වන යන පරිපත ඉහළ යන කෙළවරේදී සක්‍රිය වෙනවා. මෙන්න දැන් එතකොට මැද හරියක් තියෙනවා. එමෙන්ම පහළ තර්කන මට්ටමේදී ක්‍රියාත්මක වන පරිපත පහළ යන කෙළවරේදී සක්‍රිය වේ. පරිපත සටහන් වල ඉහළ යන කෙළවර සහ පහළ යන කෙළවර පහත සඳහන් සංකේත වලින් දක්වා ඇත. ඉහළ යන කෙළවර පහළ යන කෙළවර අපි මේ සංකේත වලින් දක්වනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න අතරමැදි අවස්ථාවේදී අපි අතරමැදි අවස්ථාවක් භාවිතා කරනවා. ඉහළ යන අවස්ථාව සහ පහළ යන අවස්ථාව මෙන්න මෙහිදී ඕනෑම අවස්ථාවකට භාවිතා කරන්න බැරි බව මතක තියාගන්න. ඒ ඉහළ යන අවස්ථාව සහ පහළ යන අවස්ථාව දෙකටම අයිති නැහැ. එවැනි කාල සීමාවක් කාලාන්තරයක් මේ තර්කනයේදී තිබෙනවා. දැන් බලන්න නැන් නෝරෙදු පිළිපොළක කැටි සටහන්. ඉහළ යන අවස්ථාව පහළ යන අවස්ථාව. නැන්ඩ් මේක නෝර්. නැන්ඩ් එකෙන් නෝර් එකයි. ඊළඟට අපි එනවා ඩේටා වර්ගයේ පිළිපොළ D type flip off. D type එක. S සහ R ප්‍රධාන අපවර්තනයන් සම්බන්ධ කළ විට එම ප්‍රධානයන් දෙක එකිනෙකට වෙනස් තර්ක තත්වයන් ප්‍රදානය වේ. කිසි විටකත් සමාන තර්ක තත්වයන් ප්‍රදානයට ලබා දෙන්නේ නැහැ. මෙවැනි පිළිපොළක දත්ත తాවකාලිකව ගබඩා කර තබා ගැනීමට මෙන්න මේ ඩේටා වර්ගය භාවිතා කරන්න පුළුවන් D type එක. අර තර්කන තත්වයන් ගබඩා කර තබා ගැනීම සඳහා කලින් සිදුවෙච්ච තර්කයක් මේ තුල ගබඩා කර තබාගෙන පස්සේ යූස් කරන්න. පසු භාවිතය සඳහා ඔන්න ඩේටා වර්ගයේ පිළිපොළක් යොදා ගන්නවා. එහිදී මේ සංකේතය මෙන්න මේ ආකාරයෙන් තමයි තියෙන්නේ මේ D SR මේ D එක ආපහු දෙනවා. ඩේටා එක මෙන්න මේ ආකාරයෙන් ලබා දීමක් සිදු කරා. මේ D සංකේතය තියෙනවා නම් අපිට ඒක හිතන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්, උපකල්පනය කරන්න පුළුවන් ඩේටා වර්ගයේ ෆ්ලිප් ඔෆ් එකක් තාර්කික පරිපතයක් කියලා. D වර්ගයේ පිළිපොළවල D වර්ගයේ පිළිපොළවල ප්‍රධාන සහ ප්‍රතිදාන අග්‍රවලට අමතරව තවත් ප්‍රධාන දෙකක් යොදා ඇත. එම ප්‍රධානය අනිත් ප්‍රධානයන්ට ස්වාධීනව ක්‍රියාත්මක වන පරිදි සකසා ඇත. ප්‍රීසෙට් අග්‍රය බිඳුව විට ප්‍රතිදානය 1 වන අතර ක්ලියර් අග්‍රය බිඳුව කළ විට ප්‍රතිදානය බිඳුව වේ. මේ අග්‍ර දෙක සක්‍රිය වන්නේ පහළ තර්ක තත්වයේදී. අන්න එනවා ප්‍රීසෙට් එකයි ක්ලියර් එකයි. අග්‍ර දෙක මේ කරනවා ප්‍රීසෙට් ක්ලියර්. මේ සෙට් රීසෙට් එක නෙතිබ්බේ. දැන් මේකේ තියෙන්නේ මොකද්ද? ක්ලියර් ප්‍රීසෙට්. ක්ලියර් ප්‍රීසෙට්. D වර්ගයේ පිළිපොළක කැටි සටහන සහ සත්‍ය සටහන පහත රූපයේ දක්වා ඇත. මේ තිබෙන්නේ. මෙන්න ප්‍රීසෙට් එකයි ක්ලියර් එකයි. D CK ප්‍රීසෙට් ක්ලියර් බිඳුව 1.1 D හතරක් තියෙනවා. හතරක් භාවිතා කරමින් ප්‍රධාන අග්‍ර හතරක් භාවිතා කරමින් ප්‍රතිදානය සකස් වීමක් මේ ඩේටා වර්ගයේ පිළිපොළක දක්නට ලැබෙනවා. මේවා මතක තබා ගන්න පුළුවන් D එකේ මතක ශක්තිය තිබෙනවා. ඩේටා ගබඩා කර තබා ගැනීම හැකියාව එපමණක් ඔබට ප්‍රමාණවත් වෙනවා. ඊළඟට JK පිළිපොළ නැන් ద్వාර යෙදූ SR පිළිපොළවල ප්‍රධානයන් දෙකම එක වන විට නොතකා හරින අවස්ථාවක් ලැබේ. JK පිළිපොළ එම අවස්ථාව ප්‍රයෝජන ගැන ඇත. දැන් අපි SR එකේ සෙට් රීසෙට් එකේ ප්‍රධානයන් දෙකම එක වන අවස්ථාව සෙට් එකයි රීසෙට් එකයි එක වන අවස්ථාව අපි නොතකා හැරියා. අපි ඒක භාවිතා කරේ නැහැ. මේ අවස්ථාවේදී JK පිළිපොළ එය භාවිතයට ගන්නවා. කොහොමද ගන්න? ප්‍රධානයන් දෙකම එක වන විට ගටිකා ස්පන්ද ලබා දීමේදී වරින් වර ප්‍රතිදානය මාරු වේ. මේ ඔන් ඔෆ් ස්විච් එකක් ලෙස ක්‍රියා කරන බැවින් ටොගල් අවස්ථාව ලෙස හැඳින්වේ. ප්‍රධානයන් දෙක එක වන විට ගටිකා ස්පන්ද ලබා දීමේදී වරින් වර ප්‍රතිදානය මාරු වෙනවා. QQ බා QQ බා වෙනවා ප්‍රතිදානය. QQ බා QQ බා එක වෙන අවස්ථාවේදී QQ බා වෙනවනේ. එතකොට අපිට ප්‍රතිදානය QQ බා වෙනවයි කියලා කියන්නේ බිඳුව 0.1 වෙනවා. එය මොන අවස්ථාවද? on off. එනිසා ඒ ස්විච් එකක් ලෙස භාවිතා කරන්න පුළුවන්. එහෙනම් JK පිළිපොළ
අපිට කවුරු ලෙස භාවිතා කරන්න පුළුවන්ද? ස්විච් එකක් on off ස්විච් එකක් ලෙස භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. JK පිළිපොළද පාලන තර්ක මට්ටමේදී සක්‍රිය වන ප්‍රීසෙට් සහ ක්ලියර් යනුවෙන් අග්‍ර දෙකක් ඇත. පාලක තර්ක මට්ටමේ ප්‍රීසෙට් ක්ලියර්. JK පිළිපොළ කැටි සටහනක් හා සංඛ්‍යා සටහනක් පහත රූපයේ දැක්වේ. JK පිළිපොළ ඝටකා ස්පන්ද සක්‍රිය වන්නේ පහළ යන කෙළවරේදී. මේ දෙකම කලින් එකත් පහළ කෙළවරේදී මෙයත් පහළ කෙළවරේදී මෙන්න කැටි සටහන මේ ආකාරයෙන් තියෙනවා මේ ප්‍රී ක්ලියර් JK එක JK අග්‍ර වලින් තමයි අපිට හඳුනා ගන්න. මෙයා J මෙයා K. සතෙසා සටහන CK ප්‍රීසෙට් එක ක්ලියර් එක JK ඒත් එක Q බා සකසෙනවා. ඒතර දැන් ඔන්න තව දුරටත් මේ තර්කණයන් සංකීර්ණ තත්ත්වයට පත් වෙනවා. දැන් මෙවැනි තර්ක අපි ගණනාවක් කතා කරා. මේ තර්ක ගණනාව තමයි මේ ලෝකයේ තිබෙන උපාංගවල බොහෝ සෙයින් මේවා භාවිතා වන්නේ. මේවා අභ්‍යන්තරේ. ඒතර මේ අපි කතා කරන ලද මෙන්න මේ පිළිපොළවල් මේ සියල්ලම එකතු වෙලා විවිධාකාර වූ IC නිර්මාණය වෙනවා. ඉන්ටර්ගේටඩ් සර්කිට්. විශේෂ කාරණා සඳහා මේවා අන්තර්ගත වෙන IC තුල. ඒතර මේ IC වල නාමකරණයන් තියෙනවා. ඊට අදාළ පොත්පත්වල, පත්‍රිකාවල. සමේ අග්‍රයන් අපි නිවැරදිව හඳුනා ගත යුතුයි. කොහෙද මේ සෙට් එක තියෙන්නේ? රීසෙට් එක තියෙන්නේ? D එක තියෙන්නේ කොහෙද? ඒ වගේම මෙන්න මේ JK අග්‍රය, QQ අග්‍ර මේවා කොහෙද තියෙන්නේ කියලා මේ පත්‍රිකාවල සඳහන් වෙලා තිබෙනවා. ඒ ආකාරයට අපි ප්‍රදානයන්ට ප්‍රතිදානයන්ට වෝල්ටියතාවන් ලබා දීම නිවැරදි ආකාරයෙන් සිදු කරන විට නිවැරදි තර්ක ඔවුන් විසින් ලබා දීම සිදු වෙනවා. ඊළඟට අපි යනවා ටොගල් වර්ගයේ පිළිපොළට. පිළිපොළක ප්‍රදාන දෙක විවෘත පරිපත ඇති විට ප්‍රදානයන් ඉහළ තර්කන තත්ත්වයේ පවතී. දැන් අපි කතා කරේ ප්‍රදානයන් දෙක එක වෙන අවස්ථාවනේ. දැන් මෙයා භාවිතා කරනවා ප්‍රදානයන් දෙක විවෘත පරිපත ඇති විට. එවැනි ඝටිකා ස්පන්ද මගින් ප්‍රතිදානයන් වෙනස් වේ. මේ CK එකයි Q පා. දැන් මේ පිළිපොළවල් ගණනාවක් මතක ශක්තියෙන් ක්‍රියා කරන ඒ වගේම ප්‍රදානයන් අග්‍රයන් කිහිපයක් පවතින විවිධාකාර කාර්යභාරය වන පිළිපොළ මතක තර්කයන් ක්‍රියාත්මක වන මේවා ගැන කතා කරා. දැන් අපි ඔන්න තවත් ඉදිරියට යනවා අනුක්‍රමික තර්ක පරිපත ඉහළට ගණනය කියන අවස්ථාව. මේ කුමක්ද මේන් කියන්නේ? දැන් මේ JK වර්ගයේ සහ ටොගල් වර්ගය භාවිතා කරනවා. මේ JK වර්ගය සහ ටොගල් වර්ගය භාවිතා කරමින් මොකද කරන්නේ? ද්විමය සංඛ්‍යා ගණනය කරන්නේ. මේ ප්‍රායෝගික අවස්ථාව. දැන් බලන්න මේක පොඩි කාරණාවක්. වර්තමාන ලෝකයේ දියුණු තර්කයන් කොච්චර තියෙනවද? එක් අවස්ථාවක් උදාහරණයක් අනුක්‍රමික තර්ක පරිපත ඉහළට ගණනය කිරීම. මොනවද මේ? යොදා ගනිමින් ද්විමය සංඛ්‍යා ඉහළට ගණනය කිරීමට. මෙන්න මේ වගේ පරිපතයක් එකලස් කරගන්නවා. එකලස් කරගෙන මේ ආකාරයට අපිට ද්විමය සංඛ්‍යා ඉදිරියට එකින් එක ගණනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. මේ කැල්කියුලේටර්ස් වල විශේෂයෙන් මෙන්න මේවා භාවිතා වෙනවා. ගණක යන්ත්‍ර තුල 1 2 3 4 තියෙන දශම සංඛ්‍යාට අයත් මේ තියෙන්නේ මොනවද? ද්විමය සංඛ්‍යා. එතකොට අපිට නිවැරදි ආකාරයෙන් අපිට 3ක් 4ක් තියෙනවා. 4ක් තියෙනවා මෙන්න මේ ආකාරයට 4ක් 1 2 3යි 4ක්. මේ 4 භාවිතා කරමින් 1ද බිඳුවද ආකාරයේ හඳුනාගෙන ඒ මගින් අපිට ද්විමය සංඛ්‍යාව කියවා ගැනීම හැකියාව තියෙනවා. තරමක් ඉහළ තර්කණයන් බුද්ධිය හොඳ මට්ටමේ යොදවන තර්කයන් විදියට අපිට මේවා දකින්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ උපරිම අවස්ථාවේ තමයි මේ අපි දැන් ඉන්නේ දුවල පුතාලත් එක්ක. ඒ වගේම ඊළඟට අපි කතා කරනවා කේතක සහ විකේතක. encoder and decoder. මොකද්ද මේ කේතක සහ විකේතක කියලා කියන්නේ? ඊටාම වැදගත් කාරණාවක්. කේතකරණ යනුවෙන් හැඳින්වෙන්නේ තොරතුරු එක් ආකාරයක සිට තවත් ආකාරයකට හැසිරවීමයි. තොරතුරු එක් ආකාරයකද තවත් ආකාරයකට හැසිරවීම කියනවා කේතනය. කේතකරණය. විකේතනය කියලා කියන්නේ අනිත් පැත්ත. එය වෙනස් කරපු ආකාරය ඉඳලා නැවත මුල් තත්වයට ගෙන ඒම. එනිසා මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී මේ තොරතුරු අපි බොහෝ අවස්ථාවල වෙනස් කරනවා. එක් ආකාරයක සිට තවත් ආකාරයකට පරිවර්තනය කරනවා.
මේ සඳහා විවිධාකාර කේතක ක්‍රම භාවිතා කරනවා. ඒ වගේම මේ තොරතුරු වෙනස් කර තොරතුරු කිසියම් අවස්ථාවක යම් කිසි කාර්යයක් සඳහා නැවත මුල් තත්ත්වයටපත් කරන්න ඕන. ඒකට අපි කියනවා විකේතනය. decoder, encoder and decoder. මෝරෝස් සංඥා ක්‍රමය කේතකරණයට ක්‍රමයට එක් උදාහරණයකි. මෝරෝස් සංඥා ක්‍රමයේදී මෝරෝස් කෝඩ් ඉංග්‍රීසි හෝඩියේ එක් අකුර තිත සහ ඉර කිහිපයක් එකතුවක් ලෙස ලියනු ලැබේ. ඔන්න මේ කේතකරණය සඳහා භාවිතා කරන උදාහරණයක් විදියට මෝරෝස් සංඥා ක්‍රමය අපිට හඳුන්වන්න පුළුවන්. ඉරයි තිතයි. මේ ඉර තිත භාවිතා කරමින් මෙයා සංකේත දෙනවා A අකුරට, B අකුරට, C අකුරට, D අකුරට. දැන් මේවා ඉලෙක්ට්‍රොනික පරිපථවල හරි ලේසියෙන් අඳුරා ගන්න පුළුවන්. දැන් A අකුර අඳුරා ගන්නට වඩා ඩොට් එකයි ඉරයි. ඩොට් එකයි ඉරයි තිබ්බොත් ඒක කියන්නේ මොකද්ද? A. ඉරයි ඩොට් 3යි B. ඉරයි ඩොට් එකයි ඉරයි C. මේ විදිහට සෑම අක්ෂරයකටම මෝරෝස් ක්‍රමයේදී මොනවා වෙනවද? ඩොට් එකයි ඉරෙනුයි කේත ක්‍රමයක් හඳුන්වා දෙනවා. මේවා තමයි ඊටම පහසුවෙන් මේ ඉලෙක්ට්‍රොනික උපාංග හඳුනා ගැනීම සිදු කරන්නේ. උදාහරණ A B C D අකුරු මෝරෝස් සංඥා ක්‍රමෙන් ලියන ආකාරය පහත රූපයේ පෙන්වා ඇත. ඒ වගේම මේ සඳහා තවත් උදාහරණ බේල් ක්‍රමය, හස්ත මුද්‍රා කේතකරණය ඒවාට තවත් උදාහරණයක් විදියට ගන්න පුළුවන්. අපි තොරතුරු තවත් ආකාරයට පරිවර්තනය කිරීම සඳහා උදාහරණ. මේ තොරතුරු A කියන තොරතුරු මේ තවත් ආකාරයට වෙනස් කරමින් භාවිතා කරනවා. අපි කේතකරණය සහ අපි අනිත් පැත්තට කතා කරනවා විකේතක. මේ විකේතකරණයේදී මොකද්ද වෙන්නේ? මේ තොරතුරු ආයේ පහු මුල් තිබ්බ තත්වයට පත් කරන්න ඕනේ. කේතකයන් යනු කේතකරණය සඳහා භාවිතා කෙරෙන ඉලෙක්ට්‍රොනික පරිපථයකි. කේතකරණය කරන ලද තොරතුරු නැවත මුල් ආකාරයට හැරවීමට භාවිතා කරන පරිපථයක් විකේතකයක් ඩෙකෝඩරයක් ලෙස හඳුන්වන්නේ. එන්කෝඩර් සහ ඩෙකෝඩර්. අර එන්කෝඩර් එකෙන් තමයි අර කේතකරණය කරන්නේ. තොරතුරු තවත් ආකාරයට පරිවර්තනය කරන්නේ. ඒක ඩෙකෝඩරෙන් මොකද්ද? නැවත වතාවක් මුල් තත්වයට පත් කර ගැනීම සිදු වෙනවා. එන්කෝඩර් and ඩෙකෝඩර්. සංඛ්‍යා පරිගණකවල තොරතුරු හැසිරවීමේදී සියලු තොරතුරු ද්විමය සංඛ්‍යා බවට හැරවිය යුතුය. මේ සඳහා නොයෙකුත් කේත ක්‍රම භාවිතා වේ. අන්න ඊටාම වැදගත් වාක්‍යයකට එනවා. දැන් මැෂින් එකක් කම්පියුටරයක් පරිගණකයක් ඉලෙක්ට්‍රොනික උපාංගයක් ඇතුලේ තියෙන්නේ මොකද්ද? ද්විමය සංඛ්‍යා. අපි ලබා දෙන සංඥාවන් තොරතුරු කේතකරණ ක්‍රමයක් භාවිතා කරමින් ද්විමය සංඛ්‍යා වලට හරවන්න ඕනේ. ඒකට අපි කියනවා කේතකරණය. ඒ වගේම සමහර අවස්ථාවලදී මේ ද්විමය සංඛ්‍යා නැවත දශම සංඛ්‍යා බවට පත් කර ගන්නවා. අන්න අපි විකේතන ක්‍රම භාවිතා කරනවා. දශම සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට හැරවීම, ද්විමය සංඛ්‍යා දශම සංඛ්‍යා බවට හැරවීම සඳහා භාවිතා කළ හැකි පරිපථ දෙකක් පිළිබඳව අප මෙහිදී සාකච්ඡාවට භාජනය කරමු. ඔන්න දැන් ඩෙසිමල් බයිනරි කරන්නත්, බයිනරි ඩෙසිමල් කරන්නත් භාවිතා කරන පරිපථයන්. දැන් මේ තිබෙන්නේ 0 සිට 9 දක්වා දශම සංඛ්‍යා වලට අදාළ ද්විමය සංඛ්‍යා තමයි මේ රූපයේ දැක්වෙන්නේ. ද්විමය සංඛ්‍යා ලෙස කේතකරණය කරන පරිපථයක් පහත රූපයේ පෙන්වා ඇත. දැන් පහත රූපයේ දෙස බලමු. මේ තියෙන ගේට් භාවිතා කරනවා. මේ කේතකරණය සඳහා කේතකරන පරිපථයක තියෙන ගේට්. ඒවා භාවිතා කරමින් එක ඔබපු ගමන් එක මේ A B C D output තුනෙන් එක වෙනුවට කවුරු ලබා දෙන්න ඕනද? බිඳුවට ලබා දෙන්න ඕනේ. එකට ලබා දෙන්න ඕනේ 0.0.1. එහෙමනම් මෙයාගේ output එක වෙනුවට මෙයා මෙතන ප්‍රෙස් කරපු ගමන් මෙයාගෙන් ලැබෙන්න ඕනේ 0.0.1. අන්න කේතකරණය. එන්කෝඩර් එක. එහෙනම් මේ පරිපථයට අපි කියනවා මොකද්ද? එන්කෝඩර් එක. මේ වගේ මේ අනිත් පැත්තට හරවන්නත් පුළුවන්. 0.0.1 දුන්නාම අනිත් පැත්තේ පෙන්වන්න ඕනේ මොකද්ද? එකේ ඉලක්කම. වගේ කුඩා පරිපථ මේ විශේෂයෙන් පරිගණක කැල්කියුලේටරේ ගණක යන්ත්‍රයේ මේවා ක්‍රියාත්මකයි. 0 සිට 9 දක්වා නිරූපණය කරන බොත්තම් පෙළක්
ඇත. එක් එක් බොත්තම එබූ විට ABCD යන ප්‍රතිදානයන් වලින් අදාළ ද්විමයකේත ක්‍රමය. අදාළ ද්විමයකේත ක්‍රමය මෙන්න මේ ආකාරයෙන් ලැබෙනවා. දැන් මේකට මම එබුවේ මොකද්ද? 1. එකේ වුවාම බයිනරි කෝඩ් එක 0.0.1 ලැබෙන්න ඕනේ. මෙයාගේ අවුට්පුට් එක 0.0.1. මෙන්න මේ ආකාරයට මිනිස්සු කල්පනා කරලා ඔන තාර්කික පරිපථයක් නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට මේ පරිපථයේ කිසිම බොත්තමක් ඔබා නැති විට ඒ ඇති සියලුම ඕර ద్వාරවල සියලුම ප්‍රදානයන් බිඳුව තර්කමය අවස්ථාවේ පවතිනවා. මොකුත් ඔබන්නේ. ඔබන්න ඇතුළකට ප්‍රතිදානය මොනවා වෙනවද? 0.0.1 තියෙනවා. ABCD ප්‍රතිදාන වල අගය 0.1 වෙයි. එක නිරූපණය කරන බොත්තම D ප්‍රතිදානය සහිත ඕර් ප්‍රදානයන් පමණක් එක තර්කය පවත්වන අතර අනෙකුත් සියලුම අවස්ථා බිඳුවේ පවතී. මේ අනෙත් සියලුම අවස්ථා බිඳුවේ පවත්වන D ප්‍රතිදානය විතරක් එක වෙනවා. මිනිසා ABCD ප්‍රතිදානවල 0.1 වෙයි. මේ ආකාරයට අනෙක් බොත්තම් එබූ විට ලැබෙන ප්‍රතිදානයද ඒ ආකාරයෙන්ම ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. දැන් මෙයාගේ අනිත් පැත්ත කේත කරන තවත් පරිපථයක්. ද්විමය සංඛ්‍යා දශම සංඛ්‍යා බවට හරවන්න ඕනේ. මොකද කරන්න තියෙන දුවේ පුතේ? ද්විමය සංඛ්‍යා දශම සංඛ්‍යා බවට. මේ සඳහා භාවිතා කරනවා 7442 සංග්‍රහිත පරිපථය භාවිතයෙන් සාධන ද්විමය සංඛ්‍යා දශම සංඛ්‍යා බවට හරවන විකේතකයක්. මේ තියෙන ද්විමය සංඛ්‍යා දශම සංඛ්‍යා බවට හරවන සංග්‍රහිත පරිපථයක්. 1 2 3 4. අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් 0.0.1. ඊට අදාළව 1 නෙවෙන්න ඕනේ. 1 ඕපන් වෙනවා. 1 ඕපන් වෙනවා. සංග්‍රහිත පරිපථයක් මිනිස්සු නිර්මාණය කරනවා මේ කාර්ය වෙනුවෙන්ම සංග්‍රහිත පරිපථයක්. එතකොට දැන් මේ ඇතුලේ මොනවද වෙන්නේ? මේ ඇතුලේ තාර්කිකයන් ක්‍රියාත්මකයි. or nor x nor පිළිපොළ ඔය අපි කතා කරපු සියලුම දේවල් සංයෝජනයෙන් අන්න හදා ගන්නවා ඒගොල්ලෝ. මොකද සංග්‍රහිත පරිපථයක්. මේක ඇවිල්ලා සරල මට්ටමේ දෙයක්. මීට වඩා සංකීර්ණ නිර්මාණ සංකීර්ණ සංග්‍රහිත පරිපථයන් කොච්චර ලෝකයේ ඇද්ද? ඔබ කල්පනා කරන ඔබ අවට කොපමණ ඉලෙක්ට්‍රොනික උපාංග ප්‍රමාණයක් තියෙනවද? අතර කුමන දේවල් සිදු වෙනවද? ඒ වගේම මේ ක්‍රියාදාමය අපි මේ ආකාරයට බලමු. එයට A.A1 A2 සහ A3 යන ප්‍රදානයන් සම්බන්ධ ස්විච් මගින් 0.0.1 ආදී ද්විමය සංඛ්‍යා ප්‍රදානය කළ හැක. අන්න මේ වගේම ප්‍රදානය කරන්න පුළුවන්. මේ වගේම ප්‍රදානය කරන්න පුළුවන්. A0 A1 A2 A3 ප්‍රදාන 3යි. නිර්මාණය වෙන්නේ 4කින්. 0.1 ඔය වගේ 4ක්නේ. ඒ 4ට අදාළව අන්න ප්‍රතිදානය. මේදී කියනවා ස්විච් සියල්ලම වසා ඇති විට 0.0.0 වන අතර එවිට ප්‍රතිදානය බිඳුව සම්බන්ධ ප්‍රකාශ විමෝචක ඩයෝඩය පමණක් දැල්වේ. අන්න ප්‍රකාශ විමෝචක ඩයෝඩය බිඳුවට අදාළව දැල්වෙනවා. ඩිස්ප්ලේ එකේ බිඳුව පෙන්වනවා. ප්‍රදානය 0.1 වන විට එක ප්‍රතිදානයට සම්බන්ධ ප්‍රකාශ විමෝචක ඩයෝඩය පමණක් දැල්වේ. ප්‍රතිදානය ක්‍රියාත්මක වනවා. ප්‍රදානය ක්‍රියාත්මක වෙලා මේ ඩයෝඩය දැල්වෙනවා. දැන් මෙයා බිඳුව වුණොත් මෙයා බිඳුව දෙනවා 1 දෙනවා. මේ බයිනරි කෝඩ් එකෙන් මේ කියන්නේ කීය 2. එතකොට මේ ප්‍රතිදානය ක්‍රියාත්මකයි. මේ ප්‍රතිදානය ක්‍රියාත්මක කළා ඩිස්ප්ලේ එකේ 1 පෙන්නනවා. ඔය විදිහට 2 3 4 5 6 9 විදිහට බල්බ වලින් අන්න අපේ මේවා කේතකරණය සිදු වෙනවා. ඊළඟට අපි කතා කරනවා NE 555 සංග්‍රහිත පරිපථය. විවිධාකාර කාර්යයන් සඳහා භාවිතා කරන සංග්‍රහිත පරිපථවල අවස්ථා කිහිපයක් තමයි මේ ඔබට පෙන්වන්නේ. මෙහිදී බලමු NE 555 සංග්‍රහිත පරිපථයක අග්‍ර හඳුනා ගැනීම හා අග්‍ර නම් කිරීම කර ඇති ආකාරය සඳහා බලමු. 555 සංග්‍රහිත පරිපථයක අග්‍ර 8ක් තිබේ. ඔරොත්තු දෙනවා. දැන් මේ තියෙන කුමක්ද? කාරකාත්මක වර්ධකයක්. කාරකාත්මක වර්ධකය ගැන අපි දන්නවා.
ප්‍රධාන අග්‍ර දෙකක් තියෙනවා. 2 3 මේ ඊළඟට භූගත අග්‍රය, විසර්ජන අග්‍රය, කාරකාත්මක වර්ධකය වගේම හා සමානම අග්‍ර ගණනාවක් මෙයාගේ තියෙනවා. විසර්ජන අග්‍රය, ප්‍රතිදාන අග්‍රය, නැවත යථා තත්ත්වයටපත් කිරීම, භූගත අග්‍රය, මෙන්න මේ වගේ අග්‍ර තියෙනවා. n 555. බලමු මෙයාගේ මොකද්ද වෙන්නේ කියලා. සංග්‍රහිත පරිපතේ බාහිර ආවරණය මත එක අග්‍රය හඳුනා ගැනීම සඳහා රූපයේ තිතක ආකාරයේ සලකුණක් යොදා ඇත. ඒ අග්‍රය එක ලෙස නම් කොට වාමාවර්තව 2 3 ආදිය ලෙස නම් කරන්න පුළුවන්. මේ බිඳුවෙන් පටන් ගත්තාම මේක අපේ කාරකාත්මක වර්ධකයත් උහුම්මමනේ. අපි ලකුණු කරේ කාරකාත්මක වර්ධකයේ හැඩයමයි. නමුත් මෙයාගේ අග්‍ර වෙනස්. ඒ නිසා වෙනත් කාර්යයක් සඳහා තමයි මේ භාවිතා කරන්නේ. එන්නේ 555 යෙදූ අස්ථායි බහුකම්පකය. දැන් ඔන්න මෙයාගෙන් කිසියම් කාර්යයක් කරගන්නවා. මේ පරිපතේ RB හරහා දාරිත්‍රකය සීලස ආරෝපණය වේ. විසර්ජනය RB හරහා සිදුවේ. මේ විසර්ජනය සැපයීම බෙබෙන් 3ක් වන තෙක් සිදු කෙරෙන අතර ආරෝපණය සැපයීම බෙබෙන් 3න් 2ක් වන තෙක් VC අතර සිදුවේ. දැන් මේ කුමක් සඳහාද වෙන්නේ? මේ දාරිත්‍රකවල ආරෝපණය හා සම්බන්ධයෙන් මේ බහුකම්පන අවස්ථාවේදී භාවිතා කරන මෙන්න අංක 3 දක්වන ප්‍රතිදානයෙන් තවත් අපිට ක්‍රියාවක් කරගන්න පුළුවන් සංග්‍රහිත පරිපතයක් ලෙස මේ හඳුන්වන්න පුළුවන්. මේ විදිහේ අප අවට සිදුවන විවිධාකාර ක්‍රියාකාරකම් සඳහා මෙන්න මේ විදිහේ IC integrated circuit සංග්‍රහිත පරිපත නිර්මාණය කළ තියෙනවා. මෙයාගේ අභ්‍යන්තරය තාර්කික පරිපත තියෙන්න පුළුවන්. ට්‍රාන්සිස්ටර් තියෙන්න පුළුවන්. ඩයෝඩ තියෙන්න පුළුවන්. මේ ඔක්කොම එකතු වෙලා අන්න හැදෙන සංග්‍රහිත පරිපතයක්. දැන් ඔන්න දුවේ පුතේ තාර්කික පරිපත ගැන සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඒවා භාවිතයෙන් සිදු කරන ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට නිදසුන් ගණනාවක් ඔබට ලබා දුන්නා. දැන් ඔබට අදහසක් ලැබෙන්න ඕනේ. ඇත්තටම මොකද්ද? ලොජික් ගේට් එකක්. මේ ලොජික් ගේට් එකක් ඇතුලේ කොහොමද හැදෙන්නේ? ඒ තුල තිබෙන්නේ ඩයෝඩ, ට්‍රාන්සිස්ටර්, ප්‍රතිරෝධක වගේ දේවල්. ඒවා එකතුවෙන් ලොජික් ගේට් එකක් හැදෙනවා. මේ ලොජික් ගේටුයි මේ ට්‍රාන්සිස්ටරයි ප්‍රතිරෝධයි මේ ඔක්කොම එකතු වෙලා නැවත සංග්‍රහිත පරිපත හැදෙනවා කියන කාරණාව ඔබට දැන් ඊටාම පැහැදිලියි. සංග්‍රහිත පරිපත වලින් මොනවද කරගන්න පුළුවන්? අපවට පරිසරයේ සිදුවන බොහෝ දේවල් වලට ආවේනික වූ කාර්යයක් කරන වෙන වෙනම සංග්‍රහිත පරිපත තියෙනවා. පොදුවේ කාර්ය කරන සංග්‍රහිත පරිපතක් තියෙනවා. දහස් ගණනාවක්, දසදහස් ගණනාවක් ලෝකයේ මේ සංග්‍රහිත පරිපත මේ වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙනවා. මේ අපි කතා කරන ලද මූලික තර්කයන්ම තමයි මේ තුල අන්තර්ගත වෙන්නේ. ඒ නිසා මේ තුල අන්තර්ගත වන තර්කය කුමක්ද යන්න තව දුරටත් අපිට උසස් විදියට ඉලෙක්ට්‍රොනික විද්‍යාව අධ්‍යයනය කිරීමේදී අපිට දැනගන්න හැකි වේවි. නමුත් අපේ විෂයට අදාළව මේ පරිපතයට අදාළ වෙන්නේ මේ වගේ සත්‍යතා වගුවක් නිර්මාණය කරන්න, බූලියානු ප්‍රකාශය ලියා දක්වන්න, ඒ වගේම පරිපත සටහන අඳින්න, ඒ වගේම පිළිපොළ වැනි දේවලින් සිදුවන ක්‍රියාකාරීත්වය දල වශයෙන් පැහැදිලි කිරීමක් පමණයි. නමුත් අපි ඊතරින් එහාට අවබෝධය ලබා ගැනීම සඳහා අපි සිලබස් එකට පිටින් තරමක් දුරට අපි මේ විෂය හැඳින්වීම සිදු කරා. මේ විදිහට දුවේ පුතේ අපි ඊළඟට අලුත් කොටසකට යනවා ක්‍රමලේඛිත තර්ක පාලන පද්ධතිය. එහෙම නැත්නම් programmable logic control system එක. අපි අවසන් පරිච්ඡේදය වන මේ කොටසේ අවසන් පරිච්ඡේදය වන PLC පිළිබඳව අධ්‍යයනය කරන්න ඊළඟ පරිච්ඡේදයේදී සූදානම් වෙමු.